වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය, ප්‍රකාශය ගයන් කෞශාල් ජයවීර. මෙවර අයවැයෙන් දේශීය ගොවියා සහ කෘෂි කර්මාන්තය ශක්තිමත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි අග්‍රාමාත්‍යවරයා පවසයි. අඩු ආදායම්ලාභීන් ශක්තිමත් කිරීමට අයවැයෙන් ප්‍රමුඛ අවධානය. සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කර අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස්. සංචාරකයන් සඳහා රට විවෘත කිරීමට සියල්ල සූදානම් බව විෂය භාර ඇමති පවසයි. කොවිඩ් පරීක්ෂණ වාර්තා ශනිකව දැනගැනීමට සුපරීක්ෂා නමින් නව ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක්. මැතිවරණ කොමිසමේ සහ පොලිස් කොමිසමේ සමාජිකයෝ නිල රාජකාරී ආරම්භති. ඇෆ්ගනිස්තානයේදී මධ්‍යවේදිනියක් වෙඩි තබා ඝාතනය කෙරේ. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ කොළඹ කිංස් කණ්ඩායම සහ ජැෆ්නා ස්ටෑලියන්ස් කණ්ඩායම අතර තරඟය දැන්. මෙවර අයවැයෙන් දේශීය ගොවියා හා කෘෂි කර්මාන්තය ශක්තිමත් කර කොවිඩ් වැනි ඛේදවාචකවලට මුහුණ දිය හැකි රටක් ගොඩනැගීමට පියවරගෙන ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අයවැය විවාදයේ පිළිතුරු කතාව කරමින් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය. කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත්ව නිරෝධහයිනිය වූ පවුලකට රුපියල් 10,000ක බඩු මල්ලක් මෙන්ම ජීවනෝපාය අහිමි වූ ජනතාවට රුපියල් 5,000ක දීමනාවක්ද ලබා දීමට රජය පියවරගෙන තිබේ. එම සහන ඉදිරියටත් ලබා දෙන බව අග්‍රාමාත්‍යවරයා පැවසිය. කොවිඩ් මර්ධනයට මේ මාස අවසන් වන විට රුපියල් බිලියන 90කට වඩා වැය වනු ඇතැයි රාජපක්ෂ මහතා පැවසිය. රුපියල් 32ක් තිබූ වී කිලෝවට අද රුපියල් 50ක මුදලක් ගෙවනු ලැබේ. පොහොර නොමිලේ සැපේ. මාර්ග සංවර්ධනය තවදුරටත් ඉදිරියට ගෙන යාමට මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර තිබේ. පසුගිය කාලෙක විශාල ප්‍රතිසංස්කරණ ගණනාවක් මේ රටේ ඇති කළා. විශේෂ ප්‍රමුඛතාංග හඳුනාගෙන අමාත්‍යාංශ සඳහා පැහැදිලි විශේෂයක් වගේම කාර්යයක් වෙන් කර දුන්නා. ඒ වගේම මේවායේ කාර්යක්ෂමතාවය ආපලදායීතාවය මැන බැලීමට පැහැදිලි නිර්ණායන ලබා දීලා තියෙනවා. දැන් අයවැය මගින් වෙන් කරන ලබන මුදල් අයත් වන්නේ අපේ රටේ සමස්ත ජනතාවටයි. දැනට පවතින නීති හා රෙගුලාසි බොහොමයක් යල්පැන ගින් ඒ අනුව මුදල් රෙගුලාසි ප්‍රසම්පාදන මාර්ගෝපදේශක ඉඩම් මා සම්බන්ධ නීති වැනි ක්‍රියාදාමයන් නැවත සමාලෝචනයට භාජනය කරමින් පවතිනවා. පැහැදිලි මුදල් රෙගුලාසි ඇතුළත් චක්‍ර ලේඛනයන් නිකුත් කර නව මුදල් රෙගුලාසි දැනටමත් කෙටුම්පත් කළා. වගේම 2021 වසරේ පළමු කාර්තුව අවසන් වන විට එය නිකුත් කිරීමේ අපේක්ෂාව කරනවා. යහපාලන ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා එදා රාජපක්ෂ බද්ද කියලා බද්දකුත් ගැව්වා. ඒ බදු ගැහිම නිසා මේ රටේ ව්‍යාපාරිකයෝ කර්මාන්තකරුවෝ කාර්මාන්‍ය කළා හිටියේ. අපි බදු බර අඩු කළා. රජයේ බදු ගන්න නම් ව්‍යාපාර සාර්ථකව කරගෙන යන්න ඕන. අපි මේ බදු බර අඩු කළා. මෙවර අයවැයෙන් අඩු ආදායම්ලාභීන් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය ශයහන් සේමසිංහ මහතා පවසයි. අයවැය කාරක සභාවස්ථාවේ විවාදයට පාර්ලිමේන්තුවේදී අද එක්වෙමින් ඔහු මේ බව කීවේය. වී හැර අනෙකුත් භෝග වගා සඳහා ආධාර දීමට පියවරගෙන තිබේ. කුඩා වැව්වමුණු ප්‍රතිසංස්කරණයට ප්‍රමුඛත්වයේදී ඇත. අලුතින් හෙක්ටයාර 1,50,000ක් වගාවට එක් කරන බව ඔහු කීවේය. විශේෂයෙන්ම අපේ මේ නිෂ්පාදනය වැඩි කරද්දී අපි සතුටු වෙනවා. මුදල් ඇමතුමා හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේ රටේ අලුතෙන් වී වගාව හැර අනිකුත් භෝග වගාව සඳහා හෙක්ටයාර 2,11,703ක් වගා කිරීම සඳහා අවශ්‍ය ඒ ප්‍රතිපාදන ලබා දීම සිදු කළා තියෙනවා. බඩේරුව, අර්තාපල්, බීලුණු, රතුළුණු, උඳු මුංගට, රටකජු, කුරක්කන්, හවුපි මේ සියල්ල වගා කිරීම සඳහා ඒ අවශ්‍ය සහයෝගය දෙන්න මිලියන 7,000කට ආසන්න ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. මේක වැරදිද? අපි අහන්නේ විරුද්ධ පක්ෂයෙන් මේ කරන ක්‍රමවේදය වැරදිද? අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කතා කරමින් තම වියදම් රුපියල් බිලියන 1.9ක් කපා හරිමින් ජනාධිපතිතුමා අලුත් දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දී ඇතැයි පැවසිය. ජාතික ආරක්ෂාව, ජාතික සමගිය මෙන්ම බෙදුම්වාදය තුරන් කර ආර්ථික සංවර්ධනය කෙරෙහි රජය අවධානය යොමු කර තිබේ.
කොවිඩ් මර්ධන වැඩසටහන සඳහාද රජය රුපියල් බිලියන 80ක් මේ වන විට වැය කර ඇතැයි රම්බුක්වැල්ල මහතා පැවසිය. පුරෝකථනයත් එක්ක අපි ගෙන ගිය වැඩපිළිවෙල ඒ වැඩපිළිවෙලත් එක්කයි ජනතාව අපිට සහතිකයක් ලබලා දීලා. කොවිඩ් වසංගතය වෙනුවෙන් බිලියන 80ක් වියදම් කරන්න අපිට හැකියාවක් ලැබුණා. 14000ක් ගෙවල් මේ වෙනකොට නිර්මාණය වෙනවා. මගේ ආසනයේ මේ වෙනකොට හැම ග්‍රාම සේවක වසඟක ගියක් හැදිලා එනවා. ලක්ෂ 7ක ණයක් නෙමෙයි දීමනාවක් දීලා තියෙනවා. තට්ටු නිවාස සෑම ආසනයකටම එක ගැමින් ලබා දෙන්න උත්සාහ කරනවා අපි. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මහා මාර්ග ලක්ෂ්‍ය වැඩ ආරම්භ කරලා තියෙනවා. හැම සතියෙම මම මගේ ආසන 3-4ක බලන මේ වෙනකොට වැඩ ආරම්භ කරනවා. ඒවා යථාර්ථයන්. ඒවා වැඩ වෙනවා. ඒවා නිකන් කතාවට සීමා වෙච්ච දේවල් නෙමෙයි. ඒ නිසාම තමයි මේ ගෙනියන වැඩපිළිවෙල අපිට විරුද්ධව ගෙනියන වැඩපිළිවෙල අවුරුද්දකට අඩු කාලයක් තුල නොයෙකුත් චෝදනා නගන ඒ චෝදනා සියල්ල ජනතාව ප්‍රතික්ෂේප කරලා කියන්නේ උඹලට රටක් බාර දීලා තියෙනවා. ඒ රටේ ඉතුරු වැඩ ටික කරන්න අපේ ආශිර්වාදය ඔබලට තියෙනවායි කියන ආශිර්වාදය අපිට ලැබෙනවායි කියන එක ප්‍රකාශ කරන්න ඕනේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා විවාදයට එක්වමින් පැවසුවේ මෙවර අයවැයෙන් දුගී ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීමට රජය අපොහොසත් වී ඇති බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා කතා කරමින් COVID-19 හමුවේ රට ඉදිරියට ගෙන යාමට මෙවර අයවැයෙන් හැකි වෙන බව පැවසිය. පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පැවසුවේ දෛනිකව රැකියා කරන අය මෙන්ම මහා පරිමාණ ව්‍යාපාරිකයන්ද අද අසීරුතාවට පත්ව සිටින බවයි. අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විවාදයට එක්වෙමින් පසුගිය රජය නිවාස ඉදිකිරීමට වැය කළ මුදලට වඩා වැඩි මුදලක් ප්‍රචාරණ කටයුතු වලට වැය කර ඇතැයි කිව්වේ. එහෙත් වත්මන් රජය කෙටි කාලයක් තුළ නිවාස 14000ක් ඉදිකිරීමේ කටයුතු නිම කරමින් පවතින බව ඔහු පැවසිය. ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ මට්ටමින්ද තවත් නිවාස ඉදිකෙරේ. රාජ්‍ය මාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා කතා කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග රජය කිසිදු අහිතකර ගිවිසුමකට එළඹෙන්නේ නැතයි පැවසිය. ශ්‍රම බලකාය පුහුණු කිරීමට හා රටට හිතකර බදු ප්‍රතිපත්තියක් ඇති කිරීමට රජය ක්‍රියා කරන බව ඔහු කිව්වේය. සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කර පවතින අඩුපාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලධාරීන්ට උපදෙස් දෙයි. මද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම නිසා 12000කට අධික පිරිසක් සිරගතව සිටිති. ඔවුන් කෙරෙහි විශේෂ අවධානය යොමු කර පුනරුත්ථාපන වැඩසටහන් සකස් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කරයි. බන්ධනාගාර තුල පවතින අඩුපාඩු සහ ගැටලු විමර්ශනය කර විසඳුම් නිර්දේශ කරනු පිණිස ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවේදී එතුමා මේ බව පැවසිය. බන්ධනාගාර තදබදය පිටු දැකීම සඳහා දැනට හඳුනාගෙන ඇති ස්ථානවල පෙර සවික්‍රමයට සිරගෙවල් ඉදිකිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස රාජපක්ෂ මැතිතුමා උපදෙස් දුන්නේය. රස පරීක්ෂක නීතිපති සහ පොලිස් දෙපාර්තමේන්තුවල ප්‍රමාදයන් නිසා විශාල පිරිසක් රක්ෂිත බන්ධනාගාරගතව සිටිති. රේගුව පොලිසිය බන්ධනාගාරය පුනරුත්ථාපන ඇතුළු අදාළ ආයතන එකතුව ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා පවතින ගැටලු නිරාකරණයට පියවර ගත යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ගුවන්තොටුපළ විවෘත කර සංචාරකයන් සඳහා රට විවෘත කිරීමට සියල්ල සූදානම් බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. සෞඛ්‍ය බලධාරීන් සමග මීට අදාළ සාකච්ඡා අවසන් අදියරේ පවතින බව හෙතෙම කියයි. මෙරට ගුවන් මෙහෙයුම්වල නිරත ගුවන් සේවා නියෝජිතයන් හා ඇමතිවරයා අතර කොළඹදී අද පැවති විශේෂ සාකච්ඡාවකදී ඔහු මේ බව කීවේය. ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම සිවිල් ගුවන් සේවා අධිකාරිය හා සංචාරක සංවර්ධනාධිකාරිය නිලධාරීහු එම සාකච්ඡාවට එක් වූහ. සංචාරකයන්ට රට විවෘත කළද මෙරට වැසියන්ගේ ආරක්ෂාව පිළිබඳව රජය දැඩි ලෙස සැලකිලිමත් වෙන බව අමාත්‍යවරයා පැවසිය. ගුවන් තොටුපළ හා සංචාරකයන්ට රට විවෘත කිරීමෙන් පසු අනුගමනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දෙදහස් 20 අයවැය දේශීයත්වය මුල් කරගනිමින් සකස් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ බත්තරමුල්ල නිලුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට අද එක් වෙමිනි. රජය ජනතාවට උපරිම වශයෙන් සහන ලබා දීමට මෙන්ම රට සංවර්ධනය කරා යොමු කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.
ග්‍රාමීය මට්ටමේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණය මේ වන විටත් සකස් කර ඇතැයි හෙතෙම පැවසිය. දේශීය කර්මාන්තය නගා සිටවන්න දේශීය කර්මාන්තය මගින් අපනයන ආර්ථිකය සංවර්ධනය කරන්න සැලසුම් කරපු සුවිශේෂී අයවැයක් තමයි මේ 2020 අයවැය හරහා අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. සෑම අමාත්‍යාංශයකටම නිශ්චිත වැඩපිළිවෙලක් නිශ්චිත කාර්යයක් ලබා දුන්න ආකාරයට අමාත්‍යාංශ බෙදලා එම අමාත්‍යාංශ මගින් සුවිශේෂී වැඩපිළිවෙලක් 2021 වර්ෂය සඳහා සූදානම් කරලා තියෙනවා. එම අයවැය තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ වැඩපිළිවෙල අනුව මෙම 2021 අයවැයෙන් ලැබෙන ප්‍රතිලාභ ගමට යන්න දිස්ත්‍රික් සංවර්ධන කමිටුව හරහා සම්බන්ධීකරණය වෙමින් අමාත්‍යාංශයෙන් ලබා දෙන ප්‍රතිලාභ ග්‍රාමීය සංවර්ධන කමිටු දක්වා ගමන් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල යාන්ත්‍රණයක් සකස් කරලා එම යාන්ත්‍රණ එක පැත්තකින් පණ ගන්වන ගමන් අනිත් පැත්තෙන් මේ අයවැය හරහා විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් ජනතාවට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මැතිවරණ කොමිසමේ නව සමාජිකයෝ නිල වශයෙන් සිය රාජකාරිය ආරම්භති. කොමිසමේ නව සභාපතිවරයා වන්නේ නිමල්ජී පුංචි හේවා මහතායි. එම්.එම්. මොහමඩ්, එස්.බී. දිවාරත්න, KPP පතිරණ සහ ජීවන් ත්‍යාගරාජා යන මහත්වරු කොමිසමේ සෙසු සමාජිකයෝ වෙති. රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසම් සභා කාර්යාලයේදී එම පිරිස රාජකාරී ආරම්භ කළ අතර එම අවස්ථාවට මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු සමාජිකයෝද එක්ව සිටියහ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ නව සභාපති නිමල්ජී පුංචි හේවා මහතා. මේ මැතිවරණ කොමිසමට ව්‍යවස්ථාපිතව පැවරිච්ච කාර්යභාරයක් තියෙනවා. ඒ ව්‍යවස්ථාපිත කාර්යභාරය වඩා හොඳින් ක්‍රියාත්මක කරන්න ජනතාවගේ යහපතට හේතු වන ආකාරයට පුළුවන් වෙයි කියන විශ්වාසය අප තුළ තියෙනවා. පළාත් සභා ඡන්දය තවම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක ව්‍යවස්ථාපිත නීතියේ තියෙන දෙයක්. ඒක නිසා ඒක ක්‍රියාත්මක විය යුතුව තියෙන දෙයක්. නීතිමය ගැටලු නිසා ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක විසඳගන්නේ කොහොමද? මීට වඩා වැඩියෙන් ඒ ශක්තිමත් කිරීම අවශ්‍ය වෙනවා මහ ජනතාවගේ පැත්තේ. ඒක නිසා ඒ කාරණා සම්බන්ධයෙන් වෙනස්කම් කිරීම පිළිබඳව අපි බලාපොරොත්තු වෙනවා විධායකේ හා ව්‍යවස්ථාදායකේ සහායත් එක්ක නීති සංස්කරණ කරා ගමන් කරන්න. විශ්වාස කරන්න පුළුවන් වෙයි කියලා වඩා හොඳ නිදහස් සහ සාධාරණ මැතිවරණයක් ක්‍රියාත්මක කරන්න. ජාතික පොලිස් කොමිසමේ සභාපති විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා නිල වශයෙන් සිය රාජකාරිය ආරම්භයි. පොලිස් කොමිසමේ සෙසු සමාජිකයන් වන්නේ එස් ලියනගම, ASPS ප්‍රියන්ත සංජීව, NS සම්සුදීන්, ගුණපාල වික්‍රමගේ, ප්‍රේමසිරි පෙරේරා සහ TP පරමේශ්වරන් යන මහත්වරුන්ය. වැඩබාර ගැනීමෙන් අනතුරුව ජාතික ගුවන්විදුලිය කළ විමසීමකදී ජාතික පොලිස් කොමිසමේ සභාපති විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා පැවසුවේ මහ ජනතාවට කිසිදු බාධාවකින් තොරව ව්‍යාජ නොවන සත්‍ය පැමිණිලි කොමිසමට ඉදිරිපත් කළ හැකි බවයි. කිසියම් සිද්ධියක් සම්බන්ධයෙන් යම් අයෙකු තොරතුරු ඉදිරිපත් කරන්නේ නම් එම පුද්ගලයාගේ රහසිගතභාවය ආරක්ෂා කිරීමටද කොමිසම බැඳී සිටී. 0.77751170 තම දුරකථන අංකයට ඕනෑම අයෙකුට කතා කළ හැකි බව ඔහු කීවේය. දැන් මහ ජනතාවට පුළුවන් ඕනම අවස්ථාවකදී පැමිණිලි පොලිස් කොමිසමට යොමු කරන්න. ඉතාමත්ම විශ්වාසයෙන් ඉදිරිපත් කරන පැමිණිලි වලට පැහැදිලිවම අවධානයක් යොමු කරලා හැකි හැම සිදුවීමක් දෙන්න උත්සාහ ගන්නවා. නමුත් එක දෙයක් තියෙනවා. පොඩි පැමිණිලි කරන්න එපා. ද්වේෂසහගත පැමිණිලිත් කරන්න එපා. සත්‍ය පැමිණිලි කරන්නේ අපි සැලකිල්ලට අරගෙන මේ පැමිණිලි විභාග කරනවා. ඉස්සර තිබුණට වඩා බලය අපි දැන් ඇතුළත් වෙලා තියෙන්නේ මහ ජන පැමිණිලි පමණයි. රාජිකත භාවයෙන් පැමිණිල්ලක් දෙනවා නම් එතන දෙන්නේ තොරතුරු ආරක්ෂා කරනවා. වික්ටෝරියා ජලාශයාවට විටින් විට සිදුවන සුළු භූකම්පන පිළිබඳව පුළුල් විමර්ශනයක් සඳහා භූකම්පන තත්ත්ව පිළිබඳව විද්වත් කමිටුවක් පත් කෙරේ. ඉදිරියේදී බලපෑමක් ඇතිවිය හැකි මට්ටමින් භූකම්පනයක් සිදුවහොත් ඇතිවිය හැකි හානි අවම කිරීම හා දැනට සිදුවන සුළු කම්පනවලට හේතුවන කරුණු සොයා බැලීම සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි මෙම කමිටුව පත් කර තිබේ. භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති ඉංජිනේරු අනුර වල්පොල මහතා මෙම කමිටුවේ සභාපතිත්වයේ දරයි. එම කමිටුව 10 දෙනෙක්ගෙන් සමන්විතයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා විහාරස්ථානවලදී සංවිධානය කරන රත්න සූත්‍ර සජ්ජායනය කිරීමේ වැඩසටහනේ 47 වැන්න ගම්පහ මැදගම සිරි සුනන්දාරාම ධර්මදූත විහාරස්ථානයේදී අද පැවැත්වේ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ හා සිටි FM සේවා සහ සියලුම ප්‍රාදේශීය සේවා ඔස්සේ අද පසුරු 6:30 සිට සජීව ලෙස සූත්‍ර දේශනාව විකාශය කෙරේ. මේ පිළිබඳව අදහස් දක්වන විහාරාධිපති පූජ්‍ය තුම්බෝදර සමිත ස්වාමින් වහන්සේ.
ගම්පහ මැදගම සිරිසුනන්දාරාම ධර්මදූත පිරිවෙන් මහා විහාරස්ථානයේ කවදා ජාතික ආගමික සමාජික කටයුතු වලදී ප්‍රදේශීය නායකත්වයක් ගෙන කටයුතු කරන ස්ථානයක්. ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවත් කවදාත් රටේ පවතින ඒ වාතාවරණය අනුව ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් උදාර මෙහෙවරක් සිදු කරන ආයතනයක්. කියනවෙහි මූලිකත්වයේ තුලින් ලක්වා ජනතාව ශ්‍රවණය කරන්න පුළුවන් වන විදිහට රතන සූත්‍ර දේශනාව ඇතුළු කොට තුතුරා බුදුහාමුදුරුවන් දේශනා කොට වදාළ ආරක්ෂක සම්මත මංගල සම්මත පරිත්‍සා ධර්මයන් දේශනා කරවන්නට හා ඒ ශ්‍රවණය කරන ජනතාවට අවස්ථා සලසා දීම බොහොම පින් ඇති කටයුත්තක් වශයෙන් මා සැලකන්නේ. බුදුන් දේශනා කොට වදාළ ඒ රත්නත්‍රයේ ගුණ ඇතුළත් රතන සූත්‍ර දේශනාව මහත් ආශිර්වාදයක් ලැබෙන බව දන්නවා. වර්තමාන දිහා බැලුවාම ජනතා මහා පිරියලා දිවියක් තුළ ඔවුන්ට මානසික සහනයක් සලසා දීලා ශ්‍රී ලංකා ගුවන් සංස්ථාව සිදු කරමේ ජාතික මෙහෙවර බොහොම අගය කොට සැලකෙමින් ජනතාවත් මේ තුලින් නිෂ්ප්‍රයෝජන අරගෙන තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය ඇති කර ගන්න හැටියට අපි තාමත්ම කරුණාවෙන් දයාවෙන් මේ වෙලාව සිහිපත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. අයවැය තුන්වන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි. ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 151ක් ලැබුණේ. ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 54ක් පමණි. ඒ අනුව වැඩි ඡන්ද 97කින් අයවැය තුන්වන වර කියවීම සම්මත විය. ඊළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියා. සෞඛ්‍ය අමාත්‍යාංශය කොවිඩ් පරීක්ෂණ වාර්තා ශනිකව දැන ගැනීමට සුපරීක්ෂා යන නමින් නව ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් හඳුන්වා දී. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් එය අද සිදු කෙරිණ. ඒ අනුව අද සිට මෙම නවීන මෘදුකාංගය තුළින් පරීක්ෂණ තොරතුරු කඩිනමින් රැස් කිරීමටත් පරීක්ෂණ වාර්තා නිකුත් කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාව ලැබේ. මෙම ක්‍රමවේදය යටතේ සාම්පල ලබා ගැනීමේදී අදාළ පුද්ගලයාගේ තොරතුරු මෙම මෘදුකාංගයට ඇතුළත් කෙරේ. ඒ අනුව රසායනාගාර වෙත ශනිකව එම තොරතුරු ලබාගත හැකි වෙයි. රසායනාගාරයේදී සිදු කළ යුතු වන්නේ සාම්පල අනුව ආසාදිත හා ආසාදිත නොවන ලෙස කාණ්ඩ වෙන් කිරීම පමණි. ආසාදිතයෙකු වේ නම් ඒ පිළිබඳ ශනිකව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත දැනුම් දෙනු ලැබේ. තමා කොවිඩ් ආසාදිතයෙකු නොවන බව සාම්පල ලබා දුන් පුද්ගලයාටද කෙටි පණිවිඩයක් මගින් ඔහුගේ දුරකථනයට ලබා දෙනු ඇත. ඒ අනුව ඉතාම ශනිකව තොරතුරු රැස් කිරීම මෙන්ම සාම්පල වාර්තාව ශනිකව දැනුම් දීමටත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කිරීමටත් මෙමගින් හැකිවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියා. අයවැය තුන්වන වර කියවීම 3/2ක වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද සම්මත විය. ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 151ක් ලැබුණේ. ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 54ක් පමණි. ඒ අනුව වැඩි ඡන්ද 97කින් අයවැය සම්මත විය. දේවිකා කැමතිද තප්පර 30න් කිරිත එකක් හදන්න? අනේ වජිර කොච්චර හොඳ දෙයක්ද? තප්පර 30කින් ස්වාභාවික කිරිත එකක්. පියෝඩේල් කිරිතේ. ශක්ති හඬ. අවධානය පිණිසයි. නවෝත්පාදන ගැටලු සඳහා උපදෙස් ලබා ගැනීමට 1966 කෙටි දුරකථන අංකය භාවිත කරන ලෙස විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ව්‍යාපෘති කළමනාකරු වින්ද්‍යා විජේසිංහ මහත්මිය ඉල්ලීමක් කරයි. රජයේ සෞභාග්‍ය දැක්ම වැඩසටහනට අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බව ජාතික ගුවන් විදුලිය කළ විමසීමකදී ඇය පැවසුවාය. මෙම වැඩපිළිවෙලට සමගාමීව නවෝත්පාදන ගැටලු සඳහා නවෝත්පාදන සහන පියස ආරම්භ කර තිබේ. එමගින් තාක්ෂණික දැනුම සම්බන්ධයෙන් ඇතිවන ගැටලු තත්ත්ව පරීක්ෂා ගැටලු පේටන් බලපත්‍ර ලබා ගැනීමේදී මුහුණ දෙන ගැටලු ඇතුළු ගැටලු රැසකට උපදෙස් ලබා දෙන බව ඇය පැවසුවාය. ආර්යකිරි දඹදිව වන්දනා සත්‍යක්‍රියා අධිෂ්ඨානය සම්බුද්ධ දේශයෙන් අප ධර්ම දීපයෙන් කොරෝනා වසංගතේ දුරුවේවා ලෝකයෙන්. කොරෝනා වසංගතය දුරු වූ වහාම ඇරඹෙන ආර්යකිරි දඹදිව වන්දනාවට
තෝරාගන්නා සැදැහැවතුන් වෙත ආර්ය කිරි සමාගමෙන් එක් අයෙකුට රුපියල් 1,10,000ක් බැගින් මුදල් පිරිනැමේ. ඔබත් අදම ඉල්ලුම් කරන්න. ඔබේ දෙමාපියන්ගේ නම් ඔබේ ලිපිනය සහ දුරකථන අංකය පැහැදිලිව ලියා ආර්ය කිරි පැකට්ටුවේ තිබෙන නිල් පැහැති ලාංඡනය කපා මේ ලිපිනයට එවන්න. ආර්ය කිරි දඹදිව වන්දනා තැපැල් පෙට්ටිය 71 ගල්කිස්ස. ලෝක ප්‍රවෘත්ති. සිංගප්පූරුව සහ බ්‍රිතාන්‍ය අතර නිදහසන් වෙළඳ ගිවිසුමකට අත්සන් තැබේ. මෙමගින් දෙරට අතර ඇමරිකානු ඩොලර් බිලියන 22ක වෙළඳ ගනුදෙනු සිදු කිරීමට නියමිතයි. බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ රාජ්‍ය ලේකම් ලිස් ට්‍රස් මහත්මිය සහ සිංගප්පූරු වෙළඳ අමාත්‍ය චෑන් චුන් සිං මහතා සිංගප්පූරුවේදී මෙම ගිවිසුමට අත්සන් තැබූහ. ඇෆ්ගනිස්තානයේදී මාධ්‍යවේදිනියක් වෙඩි තබා ඝාතනය කෙරේ. මලාලා මයින්වාන්ඩ් නැමැති එම මාධ්‍යවේදිනිය ජලාලාබාද්හි තම රැකියා ස්ථානයේ වෙත යමින් සිටියේදී ඇගේ මෝටර රථයට අවිගත් පිරිසක් වෙඩි තබා තිබේ. එහිදී ඇගේ රියදුරද මිය ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි. ප්‍රහාරයේ වගකීම නිල වශයෙන් මෙතෙක් කිසිවෙකු බාරගෙන නැත. ඇෆ්ගනිස්තානයේ සිදුවන මෙවැනි ඝාතන හෙලා දකිමින් නේටෝ සංවිධානය සහ යුරෝපා කොමිසම පසුගියදා නිවේදනයක්ද නිකුත් කර ඇත. ඝාතනයට ලක් වූ මාධ්‍යවේදිනිය ඇෆ්ගනිස්තානයේ එනිකාසන් රූපවාහිනිය සහ ගුවන්විදුලියේ කාර්ය මණ්ඩල සමාජිකාවකි. ඇමරිකාව පුරා කොවිඩ් එන්නත බෙදා හැරීමේ වැඩපිළිවෙලට මේ වන විට සියලු ක්‍රියාමාර්ග ගෙන තිබේ. එන්නත් සඳහා හදිසි අවසරය ලැබුණු වහම එය බෙදා හැරීමට නියමිතව තිබේ. ඇමරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝඑන්ටෙක් සමාගම නිෂ්පාදනය කළ කොවිඩ් එන්නත් පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහා එරට ආහාර සහ ඖෂධ පාලනාධිකාරියේ කමිටු රැස්වීමක් අද පැවැත්වේ. එම රැස්වීමෙන් පසු මේ පිළිබඳව අවසන් තීරණයකට එළඹීමට නියමිතයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සේවය කරන කම්කරුවන් ඇතුළු ඉඩම් අයිතිය නැති සියලු සේවකයන්ට මාස 3ක් ඇතුළත නීත්‍යානුකූල ඉඩම් ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දෙයි. ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ පාලනාධිකාරිය සහ අමාත්‍යවරයා අතර මේ පිළිබඳ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද පැවැත්වින. එහිදී පර්චස් 7ක ඉඩමක් සෑම සේවකයෙකුටම වහාම ලබා දෙන ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එමෙන්ම ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් සියලු සේවකයන්ගේ අර්ථසාධක මුදල් ලබන වසර අවසන් වීමට පෙර ගෙවා අවසන් කළ යුතු බවද අමාත්‍යවරයා අදාළ පාලනාධිකාරියට දැනුම් දුන්නේය. ක්‍රීඩා පුවත් ලංකා ප්‍රීමියර් ලීග් 2020 පන්දුවෙන් පන්දුව දැනගන්න ජාතික කොහන් විදුලියෙන්. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ කොළඹ කිංස් කණ්ඩායම සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අතර තරඟය සූර්යවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වේ. මේ වන විට පන්දුවට පහර දෙන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දුවාර 13යි පන්දු 5ක අවසානයේ කඩලු 4ක් දැවී ලකුණු 99ක් ලබා සිටී. කාසිවාසී දිනු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ඇරීමෙන් මුලින් පන්දුවට පහර දුන් කොළඹ කිංස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩලු 4ක් දැවී ලකුණු 173ක් රැස් කළේය. මෙම තරගයේ විශේෂත්වය වූයේ කොළඹ කිංස් කණ්ඩායමේ ලොරි එවන්ස් ශතකයක් වාර්තා කිරීමයි. පන්දු 65කදී ලකුණු 108ක් රැස් කිරීමට ඔහු සමත් විය. ලොරි එවන්ස්ගේ ඉනිමට 4 පහර 9ක් සහ 6 පහර 5ක් ඇතුළත් විය. මේ අතර ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට තරග මුදලින් 20%ක දඩ මුදලක් නියම කිරීමට තරග තීරක වෙන්ඩන් ලැබ්රෝයි මහතා නියම කර තිබේ. දඹුල වයිකින් කණ්ඩායම සමග ඊයේ පැවති තරගයේදී නියමිත කාලය තුල අදාළ පන්දුවාර සංඛ්‍යාව යැවීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අපොහොසත් වීම මීට හේතුවයි. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ නිල ගුවන්විදුලිය ලෙස ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කටයුතු කරයි. කොළඹින් මෙගාහර්ට්ස් 107.3 ඔස්සේ අසන්නන්ට ඊට සවන් දිය හැකිය. යටියන්තොට මෙගාහර්ට්ස් 107.5 හපුතලේ මෙගාහර්ට්ස් 104.9 ඔස්සේ එම ප්‍රදේශවල ජනතාවට මේ සඳහා සවන් දිය හැකිය. හුන්නස්ගිරිය මෙගාහර්ට්ස් 97.4 දෙනියාය මෙගාහර්ට්ස් 104.7
රාදැල්ල මෙගහර්ට්ස් 102.1, කරගහතැන්න මෙගහර්ට්ස් 97.4 සහ කෝකාවිල් මෙගහර්ට්ස් 89.8 සංඛ්‍යාත ඔස්සේද තරඟාවලිය විසිරුවා හැරේ. ක්‍රීඩා පුවත් ලංකා ප්‍රීමියර් ලීග් 2020 පන්දුවෙන් පන්දුව දැනගන්න ජාතික කොහන් විදුලියෙන්. ව්‍යාපාරික පුවත්. මෙරට කුඩා ව්‍යාපාර නගා සිටුවීමට සහ කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමට ඇමරිකා එක්සත් ජනපදය රුපියල් බිලියන 3.6ක වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. එක්සත් ජනපදයේ අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ ආයතනය මේ සඳහා අරමුදල් සපයයි. එමකින් මෙරට පුද්ගලිකාංශ සංවර්ධන ව්‍යාපෘති, සංචාරක තාක්ෂණ සහ වාණිජ්‍ය සත්කාර කර්මාන්ත, කුඩා ව්‍යාපාර සඳහා තාක්ෂණික සහ මූල්‍ය පහසුකම් සැපේ. COVID-19 වසංගතයෙන් බලපෑමට ලක්ව ඇති මෙරට ආර්ථිකය නගා සිටුවීමට සහාය ලබා දීම මෙම වැඩපිළිවෙලේ අරමුණ බව එක්සත් ජනපද තානාපති ඇලෙනා බී ටෙප්ලිට්ස් මහත්මිය පවසයි. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. රට තුළ ව්‍යාප්ත වූ COVID-19 වසංගත තත්ත්වයේ බලපෑම් වලින් මිදීම සඳහා ක්‍රියාත්මක ජාතික ප්‍රයත්නයට සහාය ලබා ගැනීමේ අරමුණින් රජය පසුගිය අප්‍රේල් මාස 8 වෙනිදා විශේෂ තැන්පතු ගිණුමක් හඳුන්වා දුන්නේය. ඒ අනුව ඉකුත් ඔක්තෝබර් 7 වෙනිදා වන විට විශේෂ තැන්පතු ගිණුම් වල ඇති මුළු තැන්පතු ප්‍රමාණය දල වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 272ක් විය. විදේශ විනිමය ඉතා විශාල ප්‍රමාණයක් රට තුළට ගෙන්වා ගැනීමට විශේෂ තැන්පතු ගිණුම් සතුව පවතින හැකියාව සහ රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම මෙන්ම සමස්ත ආර්ථිකය කෙරෙහි ඇතිවිය හැකි ධනාත්මක බලපෑම සලකා බලා රජය මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය මත විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීම සඳහා වළංගු කාලය ලබන වසරේ අප්‍රේල් මාස 7 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරු වුණොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC Finance රන් සවි රන් අය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව. කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. අයවැය 3 වන වර කියවීම වැඩි ඡන්ද 97කින් සම්මතයි. මෙවර අයවැයෙන් දේශීය ගොවියා හා කෘෂි කර්මාන්තය ශක්තිමත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි අග්‍රාමාත්‍යවරයා පවසයි. අඩු ආදායම්ලාභීන් ශක්තිමත් කිරීමට අයවැයෙන් ප්‍රමුඛ අවධානය. සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කර අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස්. සංචාරකයන් සඳහා රට විවෘත කිරීමට සියල්ල සූදානම් බව විෂය භාර ඇමති පවසයි. කොවිඩ් පරීක්ෂණ වාර්තා ශනිකව දැන ගැනීමට සුපරීක්ෂා නමින් නව ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක්. මැතිවරණ කොමිසමේ සහ පොලිස් කොමිසමේ සමාජිකයෝ නිල රාජකාරී ආරම්භති. ඇෆ්ගනිස්තානයේදී මාධ්‍යවේදිනියක වෙඩි තබා ඝාතනය කෙරේ. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ කොළඹ කිංස් කණ්ඩායම සහ ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අතර තරඟය දැන් පැවැත්වේ. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට.